දරුවනේ දැන් මම ඔබට පසුගිය පාඩමෙනුත් කිව්වා අපිට යොදන බලයත් එක්ක අපි තීරණය කරන්න ඕනේ සමහරක් වෙලාවට මේකේ චලනය වන දිශාව. දැන් ගොඩක් දරුවෝ දැන් මේ වගේ මේ පැත්තකින් බලයක් දාපු ගමන් ඒ පැත්තට චලනය කරනවා කියලා හිතාගෙන ඝර්ෂණය එහෙම වැරදි පැත්තට මාක් කරනවා. තේරුණාද? ඒ නිසා අපි දැන් මේ වගේ ගැටලුවක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම චලනය වන දිශාව තීරණය කරන්නේ කොහොමද? ඒ වගේ මේකේ වගන්ති ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව මම ඔබට විශේෂයෙන්ම අවබෝධ කරලා දෙන්න තමයි මේ ගැටලුව දාලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙමනම් අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. එතකොට විශේෂයෙන් මේ කොටසේදී අපි එක වගේම ගැටලු දෙකක් තියෙන්නේ. මම මේ ගැටලුවට යන්න බලාපොරොත්තුවක් නැහැ. එතනින් පස්සේ අපි මෙන්න මේ වගේ විශේෂයෙන්ම වස්තු දෙකක් හෝ තුනක් එකිනෙක හා බැඳුනට පස්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳවත් මේ කොටසදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට දැන් අපි බලමු මෙන්න මේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මම වඩාත් කැමති ඔබ මේක පෝස් කරලා එතපා මේකත් බලලා ඉන්නකෝ. බලලා ඊළඟ ගැටලුව ඔයාලා තනියම උත්සාහ කරන්න. හරි. right. මොකද ගොඩක් දරුවෝ අපෙන් ඉල්ලීම් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ ඔයාලටත් හදන්න ගැටලුවක් දෙකක් උත්සාහ කරන්න දෙන්න කියලා. හරි. බලන්න. දැන් ඉස්සරලම මේ ගැටලුව දැක්කට පස්සේ මම මොකද කරන්න ඕනේ? ඔව්. මම මේ ගැටලු මාලාවේදී ඔබට කියලා තිබ්බා මේ පෘෂ්ඨයේ රළුයි මේ පද්ධතිය චලනය වෙනවා කියලා. මේ පෘෂ්ඨයේ රළුයි මේ වස්තුව චලනය වෙනවා කියලා. එතකොට පළවෙනියටම මෙයාගේ බල ලකුණු කරගන්න ඕනේ. බල ලකුණු කරද්දී එක බලයක් ලකුණු කරන්නේ නැහැ. කාවද ලකුණු කරන්නේ නැත්තේ දරුවනේ? මේ වගේ බල පද්ධතියක් ආවට පස්සේ මම ඝර්ෂණය ලකුණු කරන්නේ නැහැ. ඇයි ඝර්ෂණය ලකුණු කරන්නේ නැත්තේ? මං කිව්වා මේ පෘෂ්ඨය රළුයි මේ පද්ධතිය චලනය වෙනවා කියලා ගන්න කියලා. දැන් තව ගැටළු જાතියක් තියෙනවා මේ පද්ධතිය චලනය වේද නැද්ද කියන එක තීරණය කරන්න මම ඒවා ඊළඟ ගැටළු වලට පස්සේ කතා කරන්න. මොකද එතකොට ඔයාලට දැන් මේවා අමතක වෙලා තිබ්බත් ඒ අමතක වෙලා තියෙන දේවල් ටිකත් ආයෙත් මතක් වෙලා එනවා. හරි. දැන් මේ පෘෂ්ඨයේ රළුයි මේ පද්ධතිය චලනය වෙනවා කියලා දීලා තියෙනවා. මම ඉස්සරලා මේක අලුතෙන් ඇඳගෙන මේ වස්තුව මම මෙහෙම අලුතෙන් ඇඳ ගන්නවා. මේ වගේ වස්තුවක් ඇඳගද්දී පුතේ විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. මම මෙයාට පොඩි කප්පියක් හයි කරන්න. මෙන්න මෙයාගේ අපි කප්පිය හයි කරමු. තියෙනවා. පාත්‍රයක් කමක් නැහැ. හරි. හරි. දැන් මෙයා හරහා තන්තුවක් යනවා. මේ තන්තුව පුතේ මෙයාට සමාන්තරව යන්න ඕනේ. මේ දැන් අපේ ළමයි සමහරලාට මේ ඔහේ අදිනවා මෙහෙම අදිනවා. හරි. සමහර වෙලාවට සමහර රේඛා අදිනවා. මේ තන්තුව අදින මෙන්න මෙහෙම. ඔහොම. හරි. සමහර කට්ටිය තන්තුව අදිනවා. සමහර අය තන්තුව අදිනවා. මෙහෙම වස්තුව ඔහොම ඉන්න. හරි. මේක එහෙම ගානක් නෙමෙයි.
හරි මේක මෙන්න මේ පෘෂ්ඨයට සමාන්තරව අඳින්න හැම වෙලාවෙම. අපිට ගැටලුවක් දෙද්දී. එතකොට මෙන්න මෙයාට සමාන්තරව මෙන්න මෙයාගේ මෙහෙම තියෙනවා වස්තුව මම වෙන වර්ණයකින් අඳින්න මේ ආකාර වස්තු දෙක තියෙනවා. දැන් මේක සාමාන්‍ය අඳිද්දි පුතාලා මෙයාගේ ගෑවි නොගෑවි සාමාන්‍ය මිලිමීටරයක් විතර පරතරය තියෙනවා. දැන් මේක වස්තුව මෙතන ගෑවෙන්නේ නැහැ නේ. ඒ නිසා මේක චුට්ටක් ඈත් කරලා තියන්න. හරි. ඉතින් ඇත්තටම මේක අඳිද්දි මේ තන්තුවෙන් එල්ලෙනවා. තව චුට්ටක් කොට කරමු තන්තුව. ගොඩක් කොට කරන්න එපා මේ වස්තුව. දැන් ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේක 20යි කිලෝග්‍රෑම් මේක 80යි කිලෝග්‍රෑම්. මේක 20යි කිලෝග්‍රෑම් මේ පැත්තේ එල්ලෙනවා 80යි කිලෝග්‍රෑම්. මේක 20යි කිලෝග්‍රෑම් මේක 80යි කිලෝග්‍රෑම්. එතකොට මේට අමතරව මේක කියලා තියෙනවා මේ පැත්තට 600යි මේක 0.1යි. මෙන්න මෙයා මත ක්‍රියාත්මක වෙනවා මේ දිශාවට නිව්ටන් 600ක බලයක්. මේ බලයත් ඇදේට එහෙම අඳින්න එපා. කෙලින් ඇඳත් වටනවා. සමාන්තරව ඇඳත් වටනවා. දැන් අපිට μs දීලා තියෙනවා 0.1 කියලා. sorry μ k දීලා තියෙනවා 0.1 කියලා. හරි. එතකොට දැන් මට මේ විදිහට තමයි රූපේ දීලා තියෙන්නේ. නේද? දරුවනේ මම ඊළඟට බල ටික ලකුණු කරන්න ඕනේ. හැම වෙලාවෙම මතක තියාගන්න බලයක් කිව්වොත් මේ බලයේ ඊතල ලකුණු කිරීම අනිවාර්ය වෙනවා. බලයක් ගත්තොත් එහෙම මේ බලයේ ඊතල ලකුණු කිරීම අනිවාර්ය වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ බලයේ ඊතල ලකුණු කරන්න ගත්තොත් එහෙම අපි දන්නවා මෙයාගේ ඉස්සරලා බර. දැන් මේ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට බර ලකුණු කරනවා. ඒ වගේම තමයි දැන් මේක හරියට මේ ගුරුත්ව කේන්ද්‍රය ලකුණු කරාම දැන් පේපර් එක බලන කෙනා දන්නවා මොකද්ද? ඔබට විශ්ය තේරෙනවා කියලා. දැන් මෙයාගෙත් නිකම්ම මේ එල්ලෙන්න දාන්න එපා. මෙයාගෙත් ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට ලකුණු දානවා. හරි. දැන් මේක ගුරුත්ව කේන්ද්‍රයෙන් ලකුණු කරේ නැහැ කියලා මෙතන ලකුණ අහිමි වීමකට වැඩිය ඔබ පිළිබඳව ඇති වෙන ඉමේජ් එක. එහෙම නැත්නම් ප්‍රතිරූපය හානි වෙනවා. දැන් ඔන්න මම බරවල් දෙක ලකුණු කරා ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට පොළොවට ලම්බක වෙන්න. දැන් මේ වගේ ඊතල තියෙන්න ඕනේ. අපි කියලා තියෙනවා මේක ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා. ස්කන්ධය 20යි නම් බර වෙද්දි මේක ගුරුත්වජ ත්වරණයෙන් වැඩි වෙලා අපි කියනවා mg 200යි නිව්ටන්. m වතාව g ගියගේ 10යි ආසන්න විදිහට දීලා නැත්තම්. මේක 80යි කිලෝග්‍රෑම් නම් මෙතන 800යි නිව්ටන් වෙනවා. ඒ වගේම අපි මේ වස්තුව ගත්තොත් මෙයාගේ මෙන්න මේ තන්තුව කප්පිය හරහා යනවා. මේ තන්තුවේ සෑම තැනකම ආතති ක්‍රියාත්මක වෙනවා. අපිට ගණන වර්ධනය එක නවත්තන්න හොඳම දෙයක් තමයි මේ වස්තුවේ අපි ආතති ලකුණු කරනවා යෝඩුවා. මේ තන්තුවේ ආතති යෝඩුවක් ලකුණු කරනවා. තන්තුවක ඇති වෙන්නේ ආතති. දැන් මේක දණ්ඩක් එහෙමනම් පුතේ මේ දැන් මෙතන නම් දණ්ඩක් නැහැ. සමහරක් දඬුවල ආතතිය විතරක් නෙමෙයි තෙරපුමත් ලකුණු වෙනවා. අපි ආතතියක් නම් ලකුණු කරන්නේ කොහොමද? අපි ආතතියක් නම් ලකුණු කරන්නේ මෙහෙම තන්තුව තිබ්බනම් මෙහෙමනේ. මේක ආතතිය. මේවා මම නැවත නැවත මතක් කරන්නේ ඔබගේ සුළු වැරදීමක් නිසා
සම්පූර්ණම සරසවි ගමන වෙනස් වෙලා ජීවිතය වෙනස් වෙන්න පුළුවන්. මේක ආතතිය. ඒ වගේම අපි ගත්තොත් එහෙම මෙහෙම මේ ආකාරයට තිබ්බොත් මේක තෙරපුම. හරි ආතතිය තන්තු ඒ වගේම දඬු කියන්නේ මේ වගේ දණ්ඩක් නේ. පොල්ලක් දණ්ඩක්. දෙකේම ඇති වෙනවා ආතතිය. හැබැයි තෙරපුම තන්තු වල ඇති වෙන්නේ නෑ දරුවනේ. තෙරපුමක් ඇති වෙන්නේ දඬු වල පමණයි. දඬු වල තමයි තෙරපුමක් ඇති වෙන්නේ. මේ කාරණේ හොඳට මතක තියාගන්න. අපි මේකෙන් ලක්ෂණ ලක්ෂණ ආතතිය දණ්ඩක ඇති වෙන්න පුළුවන් ආතතියයි තෙරපුමයි කියන දෙකම. හරි. දැන් අපි ගත්තොත් මේක මම ඔබට දැනුමට මතක් කරේ මේ පාඩම් මාලාව තුළ නැවත මේක මතක් කරන්නේ ඔබට වෙනත් කිසිදු උපකාරයක් නැතුව මේ පාඩම පරිපූර්ණ ලෙස ඉගෙන ගැනීමට අවශ්‍ය වෙන තමයි මේ දේ හදන්නේ. එතකොට දැන් මේකේ බර ක්‍රියාත්මක වෙනවා. මෙතන බර ක්‍රියාත්මක වෙනවා. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව. හරි. අපි ගත්තොත් එහෙම මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව මෙන්න මේ පෘෂ්ඨයෙන් ඉහළ වෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව R කියලා සංකේතවත් කරනවා. එතකොට මේකෙදි විශේෂයෙන්ම මේ කප්පිය හරහා මේ ආකාරයට තන්තුව ගමන් කරලා තියෙනවා. කප්පිය හරහා මේ ආකාරයට තන්තුව ගමන් කරලා තියෙනවා. එතකොට තන්තුවේ මම ආතති ලකුණු කරනවා දරුවනේ. ඔන්න හැකිතාක් ඈත් කරලා T දැන් මේක හොටෙන් හොට බලාගෙන T රයිට් මේ දෙකුල්ලෙන් උල මේකේ ආතතිය T ලෙස ලකුණු කරා. පැහැදිලිද? ඔන්න මම මෙන්න මේ පද්ධතිය බල ලකුණු කරා. එක බලයක් අඩුයි. කවුද අඩු? අඩු කියලා තමයි ඝර්ෂණය. මේ පෘෂ්ඨය රළු පෘෂ්ඨයක් කියලා කිව්වා. එහෙනම් රළු පෘෂ්ඨයක නම් ඇති වෙන්න ඕන අනිත් කෙනා මේ පෘෂ්ඨය රළු පෘෂ්ඨයක් කිව්වා. රළු පෘෂ්ඨයකට ඇති වෙන්න කවුද? අනිත් කෙනා චලනයේ උත්සාහයක් හෝ චලනයේ වෙදි ඝර්ෂණය මේ පද්ධතිය චලනය වෙනවා කියලා දීලා තියෙනවා. එහෙනම් මේක චලනයේ සිද්ධ වෙන්නේ කොයි අතරද කියලා තීරණය කරන්න වෙනවා. දැන් චලනය කියන කෙනා තීරණය වෙද්දී මම පෙර පාඩම් වලත් කිව්වා මේකේ අභ්‍යන්තරයේ බල. දැන් මෙතන මම කඩිරි වලින් දක්වන්නම් ඔබට. මෙන්න මේ ආතති ජෝඩුව. මේ දෙන්නගේ අගය සමානයි. හැබැයි ඊතල දෙක වෙනත් දිශා දෙකකට තියෙනවා. ඒක නිසා මෙයාට මෙයා අහෝසි වෙනවා. ඒ වගේම මෙන්න මේ දෙන්න ගත්තොත් මේ දෙන්නත් මොකද වෙන්නේ? මෙයාට මෙයා අහෝසි වෙනවා. හරි. හරි. ඒක නිසා මට මෙයාලගේ බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි මේකෙදි එහෙනම් ඉතිරි වෙන දැන් මේකට කොහොමත් මේ පැත්තට චලනය වෙන්න බෑනේ දරුවෝ. එහෙනම් මෙයා එක්ක මේ 600 පැත්තට එහෙම නැත්නම් 800 පැත්තට තමයි චලනය වෙන්නේ. දැන් මෙන්න මේ 600යි 800යි දෙන්න ගත්තාම මේ 600 නුයි 800 නුයි ලොකු කෙනා කවුද? මේ පැත්තට 600ක් තියෙනවා. මේ පැත්තට 800ක් තියෙනවා. මේ දෙන්නගේ ලොකු කෙනා කවුද? ඔව් මේ දෙන්නගෙන් ලොකු කෙනා තමයි 800. එහෙනම් මෙයා චලනය වෙන්න උත්සාහ කරන්නේ මෙන්න මේ 800 පැත්තට. 600යි 800යි ගත්තාම මේ දෙකලවරේ තියෙන බල දෙකෙන් මේ අභ්‍යන්තර බල එකිනෙකට අහෝසි වෙනවා. එහෙනම් මේ 800යි දෙකලවරේ තියෙන 800යි 600යි ගත්තොත් මෙන්න මේ 800 තමයි විශාල බලය වෙන්නේ. එහෙනම් තරුවනේ දැන් මේ බල දෙක අහෝසි වෙද්දී මේ බලය විශාලයි මේ බලය කුඩයි. ඒක නිසා විශාල බලය පැත්තට චලනය වෙනවා. හරි. දැන් විශාල බලයට චලනය වෙනවා. එහෙනම් දැන් මෙතනද විශාල බලය වෙන්නේ මේකනේ. මම මේ කඩේරි ටික අයින් කරන්නම්.
හරි. දැන් මෙතන විශාල බලය මේක. එහෙනම් මේකෙදී මේ 600 800 ගත්තා විශාල බලය 800 නේ. මැද බල එක අහෝසි වෙනවා. එහෙනම් මේක චලනය වෙන දරුවනේ කොහේ පැත්තටද? මේක චලනය වෙන්නේ මේ වස්තුව. එහෙනම් මේ වස්තුව චලනය වෙන්නේ දරුවනේ පහළට. එකත් කඩිරි වලින් ධම්මන්න. කඩිරි සහිතව මේක පහළට මේ පැත්තට චලනය. ඒ වගේ මෙන්න මේ වස්තුව ගත්තොත් මෙන්න මේ වස්තුව චලනය වෙන්නේ මේ දිශාවට. චලනය සිද්ධ වෙන්නේ. එහෙනම් මේ පැත්තට මේ දැන් මේ ලොකු බලයේ පැත්තට චලනය වෙනවා නම් වස්තුව මේ පැත්තට චලනය වෙන්නේ දරුවෝ. එහෙනම් වස්තුව මේ පැත්තට චලනය වෙනවා නම් මොකද වෙන්නේ? ඝර්ෂණය තියෙන්න ඕනේ මීට විරුද්ධ දිශාවට. ඝර්ෂණය තියෙන්න ඕනේ මීට විරුද්ධ දිශාවට. පැහැදිලි නේද? right. එහෙනම් ඝර්ෂණය තියෙන්න මීට විරුද්ධ දිශාවට. හරි. දැන් අපි ගත්තොත් එහෙම මම ඝර්ෂණය කඩේරියෙන් දාන්න හොඳ නැහැ. සාමාන්‍ය අපි කඩේරිය වලින් ගොඩක් වෙලාවට දාන්නේ දරුවෝ බලයක් විභේදනය කරාට පස්සේ අලුතෙන් හැදිච්ච බලය. right. එතකොට මේක FK. ඇයි මේ පද්ධතිය චලනය වෙනවා කියලා අපිට ගානේ දීලා තිබ්බා. මේක FK නේ. මේ ඝර්ෂණය FK. මේ පද්ධතිය චලනය වෙන්න හදන්නේ මේ පැත්තට. ඒ චලනය වෙන්න හදන්නේ මේ පැත්තට නම් ඝර්ෂණය තියෙනවනේ අනිත් පැත්තට. මෙයා චලනය වෙන්න හදන්නේ මේ පැත්තට නම් ඝර්ෂණය තියෙනවනේ විරුද්ධ පැත්තට. හරිනේ? right. සාමාන්‍ය මම ඝර්ෂණයේදී ඔබට පොඩි චූටි නීතියක් මම කිව්වා නේ. නීතියක් නෙමෙයි මේක රීතියක් කිව්වා. සාමාන්‍යයෙන් ඝර්ෂණයේදී පොඩි රීතියක් එක හරි මතක් කරන්න ආයෙ පාරක් හේතුව සමහර වෙලාවට දැන් ඔබට අමතක වෙන්නත් පුළුවන් නේ. දැන් මේ පාඩම් මාලාව බලන්න ඇති. සාමාන්‍යයෙන් ඝර්ෂණය එක්ක මේ පැත්තට දාන්න. වස්තුවෙන් එළියට මුල නාලා. දැන් වස්තුව මේ පැත්තට චලනය වෙනවා නම් වස්තුව මේ දිශාවට චලනය වෙනවා නම් චලනයට විරුද්ධ පැත්ත ඝර්ෂණය මෙහෙම. හරි? ඒ වගේ වස්තුව චලනය වෙන්නේ මේ පැත්තට නම් වස්තුව චලනය වෙන්නේ මේ පැත්තට නම් ඝර්ෂණය ක්‍රියාත්මක මේ පැත්තට. වස්තුව චලනය වෙන්නේ මේ පැත්තට නම් ඝර්ෂණය ක්‍රියාත්මක මෙහෙම. ඊතලයේ මෙහෙම. හරි? හැබැයි දරුවනේ සාමාන්‍ය ඝර්ෂණයේදී නොකරන දෙයක් සාමාන්‍ය ඒක සාමාන්‍ය අපි දැන් කිව්වොත් වැරදි නෙමෙයි. දැන් ඝර්ෂණය කියන්නේ දෛශිකයක් නේ. හරි? එතකොට ඒත් අපි සාමාන්‍ය ඝර්ෂණය ලකුණු කරද්දී මෙන්න මේ විදිහට වස්තුව දෙස බලාගෙන ඉන්න. එහෙම නැත්නම් මේ පැත්තෙන් වස්තුව දෙස බලාගෙන ඉන්න. ඒ කියන්නේ ඝර්ෂණයේ ඊතලය වස්තුව දෙසට යොමු වෙන්නේ. මේ විදිහට තියන්න එපා. මේක සාමාන්‍යයෙන් අපි වැරදි කියනට වැඩිය එච්චර හරි නෑ. එච්චර හරි නෑ. හරි? වස්තුව දෙස බලා ඉන්න. හරි? සාමාන්‍ය ඝර්ෂණ ඊතලයේ තිබී ඉත්තේ බොහෝ වෙලාවට එක්කෝ වස්තුවේ මෙන්න මේ පැත්තට එළියට මේක හෝ දෙකක් එහෙම තියෙන්න බෑ. මේ පැත්තට එළියට ඔය පැත්ත තමයි තියෙන්න ඕනේ. මොකද ගෑවෙන පෘෂ්ඨ එකකට ඝර්ෂණයන් අපි එක දිශාවකට තමයි ලකුණු කරන්නේ. ඔබගේ විශේෂ සීමාව තුල. ඔබගේ විශේෂ සීමාව තුල. එතකොට පැහැදිලි. හරි. එතකොට අපි ඉස්සරහට යන්. දැන් මේ ඝර්ෂණය ගැන කතා කරේ මේ FK. දැන් මම මේ ආකාරයට බල ලකුණු කරා චලනය වන දිශාවට මම ලකුණු කරනවා මෙන්න මෙහෙම දෙයක්. A කියලා. චලනය වන දිශාවට A කියලා. මේකත් අපි ලකුණු කරනවා. ඒ වගේම මේ චලනය වන දිශාවට අපි දානවා චලනය මෙන්න මේ විදිහට ලකුණු කරනවා. මේ විදිහට ලකුණු කරාට පස්සේ දැන් මේ ටික බල ලකුණු කරලා ඉවරයි. ඝර්ෂණයත් ලකුණු කරලා ඉවරයි. අපි මේ ටික ලකුණු කරාට පස්සේ දරුවනේ
මේක කොටස් කරලා ඒ කියන්නේ මෙන්න මේ කප්පියෙන් ගලවලා මෙන්න මේ කප්පියෙන් ගලවලා අලුත් රූප දෙකක් විදිහට. ඒ කියන්නේ මේක කොටස් දෙකක් විදිහට මේ රූප කොටස් දෙකක් විදිහට දරුවනේ අපි සකස් කරනවා. හරි. දැන් මේ කප්පිය ගැලවෙද්දී කප්පියට ළඟම තියෙන ආතතියත් ගැලවෙනවා. හරි. මේ රූපෙත් අපි ගත්තොත් එහෙම ඒත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්. ගලවලා දානවා. හරි. දැන් මම මගේ පහසුව තකා මෙන්න මේ රූපය පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම්. මේ දැන් මේක ඔයාලා ඇඳ ගන්න ඕනේ. දැන් මම මේක කොපි කරලා ගත්තට ඔයාලා මේක අඳින්න ඕනේ. හරි. මේකෙදි බලන්න මේ R ගේ බලය 200 T FK 600 මෙන්න මෙතන බල 1 2 3 4 5ක් තියෙනවා. බල පහටම ඊතල පහක් තියෙන්න ඕන පුතේ. හරි. මෙන්න මේ තියෙන බල පහටම ඊතල පහක් තියෙන්න ඕනේ. දැන් මම මේ රූපය කොපි කරලා ගන්නවා. මේක මම පල්ලෙහාට යොමු කරනවා. දැන් මෙන්න මෙයාව ගත්තා. මම මේකට අවශ්‍ය එක රූපය කියන්න පුළුවන්. එහෙම නැත්නම් 80යි kg කියන්න පුළුවන්. එක්ක මේකට එක රූපය කියන්න පුළුවන්. එහෙම නැත්නම් 80යි kg කිවීමේ හැකියාවක් තියෙනවා. මම ලියනවා 80යි kg. දැන් මේ 80 kg කියන කෙනා චලනය වෙනව නේද පුතේ? මෙන්න මේ 80යි kg කියන කෙනා චලනය වෙනවා. මෙයා කොහොමද චලනය වෙන්නේ? ඔව් මේ 80යි kg කියන කෙනා පහළට චලනය වේ. දැන් මම ඕන මේක පහළට චලනය වෙනවා නම් චලනය වෙන පැත්තට තියෙන බලය ධන අනිත් පැත්තට තියෙන බලය ඍණ. චලනය වෙන පැත්තට තියෙන බලය ධන අනිත් පැත්තට තියෙන බලය ඍණ. මම පහළට චලනය වෙනවා නම් මම මේකට දානවා 80 කේ චලනය වේ. මම මේකට පහළට F සමානයි ma යොදනවා. මේකට මම පහළට F සමානයි ma යොදනවා. එහෙනම් F කියන සංප්‍රයුක්ත බලය දැන් මේක 800 පැත්තට චලනය වෙනවා නම් 800 ඍණ t සමානයි m කියන්නේ 80යි a. මේ 800 ඍණ t සමානයි 80යි a. චලනය වන පැත්ත දාන අනිත් පැත්ත ඍණ. මේක මගේ පළවෙනි සමීකරණය. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේක මෙතන තියෙනවා ඊතුරු බල ටික. දැන් මේ වස්තුව R ගේ දිශාවට හෝ මෙන්න මේ 200 දිශාවට චලනය වෙන්නේ නැහැ. මේ වස්තුව R ගේ දිශාවට හෝ 200 දිශාවට චලනය වෙන්නේ නැහැ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් R කියන්නේ y ධන බලයක් 200 කියන්නේ y ඍණ බලයක් R කියන්නේ y ධන බලයක් 200 කියන්නේ y ඍණ බලයක්. එහෙනම් අපිට මේක ගත්තොත් එහෙම මේක R දිශාවට හෝ y දිශාවට චලනය වෙන්නේ නැහැ පුතේ. මේ 20 kg ගත්තොත් මේ R දිශාවට හෝ 200 දිශාවට චලනය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ R y ධන දිශාවටවත් y ඍණ දිශාවටවත් චලනය වෙන්නේ නැහැ. මම ලියනවා 20 kg මෙන්න මෙහෙම y ගේ ධන දිශාවට හෝ y ගේ ඍණ දිශාවට චලනය නොවේ. නැත්නම් y සමතුලිත මෙන්න මේ 20 kg y දිශාවට සමතුලිත වේ කියලා ලියන්නත් පුළුවන්.
20යි kg y දිශාවට සමතුලිත වේ කියලා ලියනකොට ඒක එච්චරම හරි නෑ. එම නිසා කියලා මට ලියන්න පුළුවන් ඕන 20යි kg y ධන හා y ඍණ බල සමාන වෙනවා බිඳුවට. එහෙනම් r ඍණ 200 සමානයි බිඳුවයි r සමානයි 200යි නිව්ටන්. r ඍණ 200 සමානයි බිඳුව r සමානයි 200යි නිව්ටන්. එතන අපිට ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ r දන්නවනේ fk හොයන්න පුළුවන්. fk සමානයි μk වතාවක් r. fk සමානයි μk වතාවක් r. μk ගියගේ අපිට දීලා තිබ්බා ගැටලුවේ මතක විදිහට 0.1යි. දශමයකයි. ඒ වගේම r ගියගේ නිව්ටන් 200යි. fk. දැන් fk ගියගේ මට එනවා 20යි නිව්ටන්. fk සමානයි නිව්ටන් 20යි. එතකොට මට මෙන්න මේ ගැටලුවේ හොඳට බලන්න මේ fk ගියගේ ආව අපිට 20යි නිව්ටන් කියලා. fk ගියගේ ආව 20යි නිව්ටන් කියලා. එතකොට දැන් මේ වස්තුව ගත්තොත් එහෙම fk ගියගේ නිව්ටන් 20ක් වෙද්දී මේ වස්තුව ගත්තොත් මේ වස්තුව චලනය වෙන්නේ මේ පැත්තට. මේ වස්තුව චලනය වෙන්නේ මේ පැත්තට. නේද? අපි fk ගියගේ ගණනය කරා නිව්ටන් 20යි කියලා. එහෙනම් t ගියගේ මේ චලනය වන පැත්ත මේ පැත්ත. මේ පැත්ත චලනය වන පැත්ත. චලනය වන පැත්තට විරුද්ධ පැත්ත ඍණ මේක ඍණ. එහෙනම් අපි ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් මේකේ 20යි kgට මේ දිශාවට අපි f සමානයි ma යොදමු. එතකොට t ඍණ 600 ඍණ 20 සමානයි t ඍණ 600 ඍණ 20 සමානයි m ස්කන්ධය 20 වතාවක් me. ස්කන්ධය 20යි 20 වතාවක් a. එතකොට අපි ගත්තොත් එහෙම t ඍණ 600න් දැන් බලන්න මේ 600යි මේ ඝර්ෂණය දෙකම එකතු වෙනවා. 600යි 20යි කියන්නේ ඍණ 600යි ඍණ 20යි කියන්නේ ඍණ 620 සමානයි 20යි මේ සමීකරණය. දැන් මල්ලඟ මේ සමීකරණයට මම කියනවා 2 කියලා. ඔන්න මල්ලඟ දැන් සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි 800 ඍණ t සමානයි 80යි e 800 ඍණ 80යි e 800 ඍණ t සමානයි 80යි a 800 ඍණ t සමානයි 80යි a මේක එක මම මෙන්න මේ සමීකරණ දෙක එකතු කරනවා. 1 සහ 2 කියන සමීකරණ දෙක
මෙන්න මේ සමීකරණ දෙක මම එකතු කරනවා. එතකොට අපිට මෙන්න මේ සමීකරණය මෙන්න මේ පැත්ත සහ මේ පැත්ත අපි එකතු කරනවා. t ඍණ 620 ධන 800 ඍණ t. t ඍණ 620 ධන 800 ඍණ t සමානයි. මෙතන 20යි මේක 80යි. එහෙනම් මොකද වෙන්නේ? 20යි ධන 80යි 100යි. එහෙනම් මෙතන ඍණ t ධන t 800න් අපිට 620ක් ගියාට පස්සේ අපිට ඉතුරු වෙනවා 180ක්. 180 සමානයි 100යි. බිඳුව කැපුණා. එතකොට අපිට එනවා 18 සමානයි 10යි. බෙදුනහම 18 බෙදීම 10 කියන්නේ 1.8යි. ms ඍණ 2 සමානයි e. ඒ ගියා. හරි. පැහැදිලි මම හිතට කරපු වැඩේ. හරි. එතකොට මේක 1.8යි ms ඍණ 2. එහෙනම් මට t ඍණ 620 සමානයි 20යි. අනිත් 800 ඍණ t සමාන 80යි. මට මෙන්න මේ ඒටා වගේ මේ දෙන්නගේ එකට ආදේශ කරන්න පුළුවන්. මට මෙන්න මේ ඒටා වගේ මේ සමීකරණ දෙකේ එකට ආදේශ කරන්න පුළුවන්. t ඍණ 620 සමානයි 20යි. නේ? t ඍණ 620 සමානයි 20යි. t ඍණ 620 සමානයි 20යි. හරි. එහෙනම් අපිට එනවා t ඍණ 620 සමානයි 20 වතාවක් මම ලියන අපිට මෙන්න මෙහෙම පොඩි වගන්තියක් ලියන්න ඕනේ. a සමානයි 1.8 මෙන්න මේ සමීකරණය 1ද 2ද t ඍණ 620 දෙකනේ. මේක එකට ආදේශ කරත් එකයි දෙකට ආදේශ කරත් දෙකට ආදේශයෙන් මේක එකට හරි දෙකට හරි කෝකට හරි ආදේශ කරත් ප්‍රශ්නයක් නැහැ. එකට ආදේශ කරත් එකයි දෙකට ආදේශ කරත් එකයි වෙනසක් නැහැ. 1.8 අපිට එනවා t ඍණ 620 සමානයි 36. මේක පැත්තට එනවා t සමානයි 620 ධන 36. අපිට එනවා එතකොට සරලව 656යි දැන් මේ වගේ සුළු දේවල් නම් කැල්කියුලේටර් කරන්න අවශ්‍ය නැහැ. හරි. මම මේ කැල්කියුලේටර් හැම වෙලාවෙම ඔයාලට අරන් පෙන්නන්නේ සාමාන්‍ය කැල්කියුලේටර් ඒ වගේම ඊට පස්සේ ඔබ සයන්ටිෆික් කැල්කියුලේටර් එකට ප්‍රැක්ටිස් කරන්න ඕනේ දරුවනේ. හරි. දැන් ඔබට මෙන්න මේ ගැටලුව මේකෙත් මේ පෘෂ්ඨය රළුයි මේ පද්ධතිය චලනය වේ. ඔය චලනය වේ. ඔබ උත්සාහ කරන්න බලන්න මේ පද්ධතියේ t r fk ගණනය කරන්න. ඒ වගේම ත්වරණය e t r fk සහ a කියන මේ ටික ගණනය කරන්න ඔබ උත්සාහ කරන්න දරුවෝ. හරි. අපි දැන් චුට්ටක් වෙනස් ගැටලු රටාවකට යම් බලන්න. හරි. දැන් මෙන්න මේ මෙතනින් ඉස්සරහට මා කතා කරන ගැටලු වලදී මේ පෘෂ්ඨ මම මේ ඉදිරියට කතා කරන ගැටලු රටා ටිකේ මෙන්න මේ පෘෂ්ඨ සුමට පෘෂ්ඨ මෙච්චරයි මට කියන්නේ. ඊට පස්සේ මේ තන්තු සැහැල්ලු අවිතන්‍ය තන්තු. හරි. සැහැල්ලු අවිතන්‍ය තන්තු.
මේ පෘෂ්ඨ සුමර පෘෂ්ඨ ඒ වගේ මෙන්න මේ තන්තු වලට අපි කියනවා සැහැල්ලු අවිතන්නේ තන්තු කියලා. දැන් මම මේ ගණන් රටාවත් එක්ක මේකේ දිශාවන් මාරුනොත් මොකද වෙන්නේ කියන දේවලුත් මම ඔබට චුට්ටක් කියලා දෙන්න යන්න. හරි? ඒතර මේ වගේ ගැටලුවක් හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ ආකාර දෙක තුනක් මම ඔබට වෙන වෙනම කියලා දෙන්නම්. හරි? හරි. දැන් ඉස්සරලම ගොඩක් වෙලාවට මේ ගැටලු අන්ධ භක්තිය හදන්න එපා දරුවෝ. හරි දැන් මේ ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි බොහොමයක් දරුවෝ මේ ගණන් හදන්න යනවා අන්ධ භක්තිය. හරි? අන්ධ භක්තියෙන් කියන වචනේ කියන්නේ මේ කිසිම අවබෝධයකින් තොරව ගණන් හදන්න හදනවා. හැබැයි බලය පාඩම් මාලාවේදී ඔබ මුල ඉඳලා නිසි පරිදි අධ්‍යයනය කරා නම් අපි ඔබට කියලා දීලා තියෙනවා මේක කොහොමද නිශ්චිතව කරන්නේ. මේ නිශ්චිත ක්‍රමවේදයක්. හරි. එහෙනම් මේ ගණන් වලටත් ඒ ක්‍රමවේදය වළංගුයි. පුතේ මේ පෘෂ්ඨ මොනවද? සුමට පෘෂ්ඨ. මොනවද මේ සුමට පෘෂ්ඨ කියලා කියන්නේ? සුමට පෘෂ්ඨයි කියන්නේ දරුවනේ ඝර්ෂණයක් නැහැ. ඝර්ෂණයක් කියන්නේ චලනයට කිසිම බාධාවක් නැහැ. ඉතින් මේ සුමට පෘෂ්ඨයක අංශු මාත්‍ර බලයක් යෙදුනත් ඒ බලයේ දිශාවට සුමට පෘෂ්ඨයේ දිගේ වස්තුවක් චලනය වෙනවා. අංශු මාත්‍ර බලයක් යෙදුවත් සුමට පෘෂ්ඨයේ දිගේ වස්තුව චලනය වෙනවා. එහෙනම් දැන් මේ තියෙන සුමට පෘෂ්ඨයක් මේ වගේ වස්තු දෙකක් තියෙනවා. හරි? දැන් මම මේක 8යි 12යි 500යි අදින්න විඩ වර්ණයකින් දාන්න. අටයි 12යි 500යි. හරි. මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. පල්ලයට කරු නැත්තම් තාත්වික නෑනේ. හරි. මෙහෙම තියෙනවා. දැන් බලන්න දරුවනේ මම මේ හැම වෙලාවෙම හරි. දැන් මෙහෙම තියෙනවා. මේ පෘෂ්ඨය සුමටයි. මෙහා කෙළවරින් නිව්ටන් 500ක බලයකුත් තියෙනවා. නේද? නිව්ටන් 500ක බලයකුත් තියෙනවා නේ. එහෙමනම් දැන් මේ සුමටයි කියන්නේ ඝර්ෂණයක් නැහැනේ පුතා. එහෙනම් මේ පද්ධතිය චලනය වෙන්න හදන්නේ කොයි පැත්තටද? මේ පැත්තට චලනය වෙන්න කරනවා. හරි. මම මේකෙදි බල ටික ලකුණු කරන්නම් බලන්න මෙන්න මෙහා. හරි. දැන් මේක මම සම්පූර්ණ වෙන ප්‍රොසෙස් එක කියලා දීලා ඊට පස්සේ ගාන හදන කෙටි ක්‍රමය කියලා දෙන්න. ඈ 8යි kg. පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා 80යි නිව්ටන්. මේක දොළහයි kg කියන්නේ 120යි නිව්ටන්. මේක 80යි නිව්ටන් මේක 120යි
නිව්ටන්. එතකොට මෙන්න මේ දෙන්නගේ අභිලම්භ ප්‍රතික්‍රියාවල් දැන් මේ දෙක වස්තු දෙකක් නේ පුතේ. මේ දෙන්නගේ අභිලම්භ ප්‍රතික්‍රියාවල් දෙක සමාන වේද නැද්ද? මේ දෙන්නගේ අභිලම්භ ප්‍රතික්‍රියාවල් සමාන වේද නැද්ද? සමාන වෙන්නේ නැහැ. ඇයි හේතුව මේ දෙන්න වස්තු දෙකක්. මම මේ දෙන්නගේ අභිලම්භ ප්‍රතික්‍රියාවල් මේ අභිලම්භ ප්‍රතික්‍රියාව සහ මේ අභිලම්භ ප්‍රතික්‍රියාව මේ දෙන්න R සහ S කියලා නම් කරන්න. R සහ S කියලා නම් කරන්න. පැහැදිලිද? මේ දෙන්න මම R සහ S කියලා නම් කරන්න. එතකොට මේ තන්තුව ඇදෙනවානේ. මේ තන්තුව ඇදෙනවා. එහෙනම් මේ තන්තුවේ ආතතිය T, මේ තන්තුවේ ආතතිය T. දැන් මේකේ සුමට නිසා පුතේ ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙයිද? නෑ, මේක සුමට නිසා මේකේ ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. හැබැයි මේක රළු වුණා නම් මොකද වෙන්නේ? ඔව්, රළු වුණා නම් පුතේ මොකද වෙන්නේ? මේකේ ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි සුමට නිසා මේ ස්ථානයේ හෝ මේ ස්ථානයේ ඝර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ නෑ. එහෙනම් මෙයා අපි ගත්තොත් බර අභිලම්භ ප්‍රතික්‍රියාව, බර අභිලම්භ ප්‍රතික්‍රියාව මේ පැත්තට චලනය වෙනවා. මේ අභිලම්භ ප්‍රතික්‍රියාවයි මේකයි දෙක සමාන නැහැ. දැන් මේ තියෙන තන්තුවක් මේ පැත්තට ඇදෙනවා කියන්නේ මේ තන්තුව ඇදෙනවා නේද? දැන් මෙන්න මේ වස්තුව මේ දිශාවට ඇදෙනවා කියන්නේ මෙන්න මේ තන්තුව ඇදෙනවා දරුවෝ. එහෙමනම් මේ තන්තුව ඇදෙනවා නම් අපි බලමු කොහොමද මේකේ බල ටික ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් මට මේක සුමටයි කියන්නේ මේක අනිවාර්යෙන් චලනය වෙනවනේ. දැන් මේ පද්ධතිය සුමටයි කියන එකේ තේරුම මේ පද්ධතිය චලනය වෙනවා. මේක සුමටයි කියන්නේ පුතේ මේ පද්ධතිය චලනය වෙනවා. එහෙමනම් අපි මේ චලනය වන දිශාවට මට කරන්න වැඩ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙන්න මෙතනින් ගලවනවා. හරිද? මෙන්න මේ වස්තුව මෙතනින් ගලවනවා. මට මෙතන ගැලවීමේ හැකියාව තියෙනවා. මෙහෙම බල දෙක ඉතිරි වෙනවා. මෙහෙම මේක ගැලවුවාම මේ බල දෙක ඉතිරි වෙනවා. හරි. එතකොට මම ගත්තොත් මම මේක වස්තු දෙකක් වෙන්න මෙතනින් ගලවනවා. දැන් මම මෙන්න මේ ටීලා දෙන්නගේ මැදින් වෙන් කරා මේක මේ පැත්තට මේ ටී මෙයාට. දැන් මේ දෙන්නම එකිනෙකට සම්බන්ධයිනේ දරුවනේ. මේකයි මේකයි දෙන්නම එකිනෙකට සම්බන්ධයි. එහෙමනම් මෙන්න මෙයා ත්වරණය වෙන විදිහටම මෙන්න මෙයා ත්වරණය වෙනවා නම් මේ විදිහට මෙයත් ඒ විදිහටම මේ දිශාවට ත්වරණය වෙනවා. මෙයා ත්වරණය වෙනවා නම් මෙයත් ඒ විදිහට මේ දිශාවට ත්වරණය වෙනවා. පැහැදිලි නේද? හරි. එතකොට මෙයා මේ දිශාවට චලනය වෙනවා නම් මෙයා මේ දිශාවට ත්වරණය වෙනවා. මම මේ වස්තුවටත් F සමානයි මේ දානවා මේ චලනය වන දිශාවට, මේ වස්තුවටත් F සමානයි මේ දානවා මේ චලනය වන දිශාවට. දැන් මම මේ ගානම හදලා තව ක්‍රමයක් ඊළඟට කියලා දෙන්න වෙනවා ඈ. හරි. එහෙනම් මෙන්න මේ 8 kg මං 8 kgට මේ 8 kgට මේ දිශාවට F සමානයි ma යොදනවා. මේ 8 kgට අපි මේ දිශාවට F සමානයි ma යොදනවා. එහෙනම් මේකේ මේ දිශාවට ඇදෙන එකම බලය තමයි දරුවනේ මේ වස්තුව ගත්තොත් මෙයා මේ පැත්තට ඇදෙන එකම බලය තමයි මෙන්න මේ T කියලා කියන්නේ. එහෙනම් මෙයාගේ මෙන්න මේ දිශාවට F සමානයි ma දාද්දී තියෙන මෙයාව මේ පැත්තට අදින එකම බලය T.
සමානයි ME. මෙයාගේ ස්කන්ධය 8යි. ඒ කියන්නේ ත්වරණය. T සමානයි 8යි. මේක පළවෙනි සමීකරණය. දැන් මේ වස්තුව ගත්තොත් මේ වස්තුවේ බල දෙකක් තියෙනවා. මේ දිශාවට ඇදෙන 500 සහ මීට විරුද්ධ දිශාවට තියෙන T. දැන් මෙයත් චලනය වෙන්නේ මේ පැත්තරම තමයි. එහෙනම් මම මෙන්න මේ 12 kgට මෙන්න මේ 12 kgට F සමානයි MA දානවා මෙන්න මේ දිශාවට. එහෙනම් මෙයාගේ F කියන්නේ සංප්‍රයුක්ත බලය. බලය නෙමෙයි දරුවනේ සංප්‍රයුක්ත බලය. එහෙනම් මට ලියන්න පුළුවන් 500 ඍණ T සමානයි M කියන්නේ 12යි 500 ඍණ T සමානයි M කියන්නේ 12යි. මේක අපේ දෙවෙනි සමීකරණය. අපි ගත්තොත් එහෙම T සමානයි 8යි A. මෙන්න මේ දෙවෙනි සමීකරණය මේක 500 ඍණ T සමානයි 500 ඍණ T සමානයි 12යි. පැහැදිලිද? T සමානයි 8යි 500 ඍණ T සමානයි 12යි. දැන් මෙතන තියෙනවා ධන T. මේ T ට පුළුවන් අතර ධන ලකුණක් තියෙනවනේ පුතේ. මේක ඍණ T නේ. මේක ධන T මේක ඍණ T නේ. එහෙනම් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මම මෙන්න මේ 1 හා 2 කියන සමීකරණ දෙක විසඳනවා. 1 ධන 2 T ධන 500 ඍණ T සමානයි T ධන 500 ඍණ T සමානයි මේ දෙක එකතු කරනවා. මේ ධන T ඍණ T කැපෙනවා 500 සමානයි 20යි. එහෙනම් මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා දෙවරක් 25යි ms ඍණ 2 සමානයි ඒ සමානයි 25යි ms ඍණ 2. එතකොට මට මේ A ගේ අගය දන්නවා නම් මට මෙන්න මේ අගය මෙතනට ආදේශ කරලා T හොයන්න පුළුවන්. මෙන්න මේ අගය මෙතනට ආදේශ කරලා T හොයන්න පුළුවන්. මම ලියනවා A සමානයි 25යි ms ඍණ 2 එකට ආදේශයෙන් T සමානයි 8යි A වෙනුවට දානවා මෙන්න මේ 25. T සමානයි 8 වතාවක් 25. එහෙනම් T සමානයි 8 25න් වැඩි කරොත් 25 4ක් 100යි ඒ කියන්නේ 200යි නිව්ටන් වෙනවා. හරි. එතකොට දැන් මේ හදපු එක විදිහ. හරිද? හදපු එක විදිහ. කරේ බල ටික ලකුණු කරගත්තා. සුබඩයි කියලා තිබ්බ නිසා මොකද කරේ? ඔව්. මේ දෙන්නක් ඝර්ෂණයක් ලකුණු කරේ නෑ. මගේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව අහනවා නම් මගේ මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව අහනවා නම් මට හැකියාවක් තියෙනවා R කියන්නේ y දන කෙනෙක් 80 කියන්නේ y ඍණ කෙනෙක් R කියන්නේ y දන කෙනෙක් 80 කියන්නේ y ඍණ කෙනෙක් මේ දෙන්න සමාන කරලා R ඍණ 80 සමානයි බිඳුවයි කියලා ලියලා
මේ R කියන්නේ y ධන කෙනෙක් 80යි කියන්නේ y ඍණ කෙනෙක්. ඒ වගේම S කියන්නේ y ධන කෙනෙක් 120යි කියන්නේ y ඍණ කෙනෙක්. මේක ධන මේක ඍණ මේක ධන මේක ඍණ. අපිට හැකියාවක් තියෙනවා මේ දෙන්න විසදලා මෙන්න මේ R ගගේ ගන්න R ඍණ 80 සමානයි බිඳුවයි. ඇයි මේක මේ පැත්තට චලනය වෙන නිසා F සමානයි මේ දෙම්ම. හැබැයි මේ පැත්තටවත් මේ පැත්තටවත් චලනය වෙන්න නැති නිසා මම මෙයාව සමාන කරනවා බිඳුවට. එහෙනම් මට එනවා R සමානයි 80යි නිව්ටන්. මෙතන මේ අභිලම්භ ප්‍රතික්‍රියාව S මට මේ S හොයන්න පුළුවන්. මේක y ධන බලයක් මේක y ඍණ බලයක්. මේක y ධන බලයේ දිශාවට හෝ y ඍණ දිශාවට චලනය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් S ඍණ 120 සමානයි බිඳුවයි. S සමානයි 120යි නිව්ටන් කියලා. S ඍණ 120 සමානයි බිඳුවයි. එහෙනම් S සමානයි නිව්ටන් 120යි. පැහැදිලි නේද? right. මේක මේ ගැටලුව විසඳන්න පුළුවන් එක විදිහක්. හරි? මේ ගැටලුව විසඳන්න පුළුවන් එක විදිහක්. හරි. දැන් මේ ගැටලුව විසඳන්න පුළුවන් තවත් ආකාරයක් තියෙනවා. අපි බලමු මේ ගැටලුව විසඳන අනිත් ආකාරය මොකක්ද කියලා. දැන් විශේෂයෙන්ම අපිට දැන් මේකේදී කරේ අපි කොටස් දෙකකට ගැටලුව විසඳලානේ කරේ. හරි? අනිත් ආකාරය තමයි මේ ගැටලුව තනි කොටසක් විදිහට අරගෙන. ඒ කියන්නේ අර T තිබ්බ ස්ථානේ වෙන් කරගන්නේ නැතුව. හරි? අර T තිබ්බ ස්ථානෙන් Tලා දෙන්නගේ වෙන් කරගන්නේ නැතුව අපිට හදන්න පුළුවන් ආකාරයකුත් තියෙනවා. අපිට තියෙන 8යි kg 12යි kg සහ නිව්ටන් 500ක්. 8ක් 12ක් සහ නිව්ටන් 500ක බලයක් නේ තියෙන්නේ. මේකත් බහලම අපි ගමු ලේසි එතකොට. ගැටලුවේ 8ක් ඒ වගේම 12ක් සහ මෙයාට සම්බන්ධ නිව්ටන් 500ක්. එතකොට මෙන්න මෙයා තිබ්බේ ගැටලුවේ 8යි kg මේක 12යි kg. දැන් මේක සම්බන්ධ වෙලා තිබ්බා තන්තුවකින් මේ ආකාරයට. ඔමනේ. දැන් මේක සුමටයිනේ. මේක සුමටයි. සුමටයි. අපිට මෙහෙම TT තියෙනවා. මට පුළුවන් දැන් මෙයාගේ බල තිබ්බා. මොනවද මේකේ තිබ්බ බල? මේකේ තිබ්බා දරුවනේ මේක 8යි නම් මේක 80යි නිව්ටන් මේක 12යි නම්
120යි නිව්ටන්. ඒ වගේම මේක R මේක R මේ ආකාරයට සැකසීලා තියෙනවා. මේක R මේක 80යි මේක R මේක 120යි. පැහැදිලිද? right. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේක සුබට නිසා මෙයාලගේ ඝර්ෂණයන් ක්‍රියාත්මක වෙන්නේ නෑ දරුවෝ. මෙහෙමනේ වෙන්නේ. මේක අපිට R මේක R කියලා ගන්නවට වැඩිය අපි ඉස්සලා ගත්තේ S කියලානේ. අභිලම්බ ප්‍රතික්‍රියාවන් දෙකක්. හරි. දැන් මම මෙන්න මෙහෙම හිතනවා. දැන් මේ දෙන්නම තනි පද්ධතියක් කියලා හිතනවා. ඒ කියන්නේ දරුවෝ දැන් මෙන්න මේ පැත්තට චලනය වෙද්දී මෙන්න මේ මුළු කොටසම හරි මෙන්න මෙයා මේ පැත්තට චලනය වෙද්දී මෙන්න මේ සම්පූර්ණ වස්තුවම අපි හිතනවා තනි කෙනෙක් කියලා. හිතලා මම මොකද කරන්නේ? මෙන්න මේ මුළු රූපයටම මෙන්න මේ දිශාවට. ඒ කියන්නේ මෙන්න මේ මුළු රූපයටම මෙන්න මේ චලනය වන දිශාවට දානවා F සමානයි m. දැන් මේ රූපේ ඔන්න 12 kg ඉන්නවා. බර 120යි. 8 kg ඉන්නවා 80යි. අභිලම්බ ප්‍රතික්‍රියාවන් R සහ S. මේක සුමට නිසා ඒ කියන්නේ මෙන්න මේ පද්ධතිය සුමටයි. මෙතන ගියාට මම කිව්වා ගණන් නැවත මම දැනුම් දෙන තුරු මේව සුමටයි. ඒ කියන්නේ ඝර්ෂණයක් නැහැ. එහෙමනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මේ පැත්තට 500යි නිව්ටන් තියෙනවා. එහෙමනම් මෙයා සම්පූර්ණ වස්තුවක් කියලා තනි වස්තුවක් කියලා හිතාගෙන මම මෙන්න මේ තනි වස්තුවට දානවා දරුවනේ. මෙන්න මේ තනි වස්තුවට දානවා F සමානයි ma. හරි. තනි වස්තුවට අපි දානවා පද්ධතියටම අපි දානවා F සමානයි ma. දැන් පද්ධතියටම F සමානයි ma දාද්දී අපි මෙන්න මේ පද්ධතියටම F සමානයි ma දාද්දී මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. දැන් චලනයේ වන දිශාවටනේ ධන බල තියෙන්නේ. මේක ධන බලයක්. මේක ධන බලයක්. එන චලනයේ වන දිශාවට මේ පද්ධතිය චලනය වෙන්නේ මේ පැත්තට. චලනයේ වන දිශාවන්ට තියෙන බල ධන බල. එහෙනම් මේක ධන බලයක්. එහෙනම් මේ චලනයේ වන දිශාවට විරුද්ධ දිශාවට තියෙන කෙනා අරින මේක ධන. මේ චලනයේ වන දිශාව ධන විරුද්ධ දිශාව ඍණ චලනයේ වන දිශාව ධන. එහෙනම් මේ ටික තමයි මේකේ බල ටික වෙන්නේ. එහෙනම් මෙයාගේ F ලා වෙනවා 500 ධන t ඍණ t. 500 මේක ධන t මේක ඍණ t. මේ ටික තමයි මෙයාගේ ක්‍රියාත්මක වෙන බල. පද්ධතියම ගත්තාම මම ලියන පද්ධතියටම F සමානයි ma යොදමු. එතකොට මට එනවා බලයන් 500 ධන t ඍණ t සමානයි m. m වෙන්නේ මේකේ තියෙන මුළු m. තේරුණාද පුතේ? දැන් m වෙන්නේ මොකද්ද? මෙන්න මෙයාගේ සම්පූර්ණයෙන්ම තියෙන m. එහෙනම් මේක 8යි මේක 12යි නේ. මේක 8යි මේක 12යි. එහෙනම් මේ දෙනක එකතුව කීයද වෙන්නේ? මුළු m කීයද වෙන්නේ? මුළු ස්කන්ධය වෙනවා මේක 8යි මේක 12යි කියන්නේ 12යි 8යි කීයද?
20යිනේ. 12යි 8යි 20යි. 20යි e. පැහැදිලි 12යි 8යි 20යි e. එහෙනම් මේ ධනටීට රෙන්ටි කැපෙනවා. ඔබට පේනවා 20යි 500යි. ධනටීට රෙන්ටි සුළු වෙනවා. අපිට ඉතුරු වෙනවා 500 සමානයි 20යි. මේකට මේ කැපෙනවා දෙවරක් 25යි ms ඍණ 2 සමානයි e. අච්චර මහන්සිය නොන්න ඉතාම සරලව ආවා. මට ඒ ගියා කියලා. තේරුණාද? ඒ ගියා ආවා. ඉතාම සරලවනේ. දැන් මට ඕනනම් දරුවෝ t ගියා සොයන්න. මට අවශ්‍ය නම් මෙන්න මෙයාගේ t ගියා සොයන්න සරල වැඩක් තියෙනවා. දැන් මට මෙන්න මෙයාගේ t ගියා සොයන්න අවශ්‍ය නම් මම තෝරනවා කඩ ඉරක් ගමු. මෙන්න මේ කොටස විතරක්. හරි දැන් බලන්න දැන් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ කොටු ඇතුලේ තියෙන මෙන්න මෙයාගේ t ව ගණනය කරන්න. එතකොට මම මොකද කරේ? මෙන්න මේ t ලා වෙන් වෙන තැනින් තෝරගන්නවා මෙන්න මේ කොටස. කඩ ඉරවල තියෙන කොටස. හරි. එතකොට මම මෙන්න මේ කොටස තෝරාගෙන ඉතිරි කොටස මම මකලා දානවා. හරි. මෙන්න මේ ඉතිරි කොටස මම මකලා දානවා. එතකොට මෙන්න මේ කොටස මෙහෙම තිබ්බා. හරි. දැන් මට අවශ්‍ය ටික තියෙනවා මෙතන. දැන් මට දරුවනේ අවශ්‍ය ටික තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අපිට ලියන්න පුළුවන් මෙන්න මේ කැලලට විතරක් මමට f සමානයි ma දැම්මොත් මම කලින් ගණනය කරපු a ගිය දැන් දන්නවා. කලින් ගණනය කරපු a ගිය මන් දන්නවා. a ගිය කීයද? 25යි නේද? කලින් ගණනය කරපු a ගිය මන් දන්නවා. a ගිය 25යි. එහෙනම් අපිට හැකියාව තියෙනවා දරුවනේ මෙන්න මෙයාට විතරක්. ඒ කියන්නේ මේ t ගේ වෙන් කරලා මේ කැලේ විතරක් අරගෙන අපිට හැකියාව තියෙනවා මෙන්න මේ කොටසට විතරක් මට f සමානයි ma යොදන්න. එතන මට පුළුවන් මේ කොටසට විතරක් f සමානයි ma යොදන්න ඕනොත් මේ වස්තුවට තියෙන එකම බලය මේ දිශාවට තියෙන t විතරයි. තේරුණාද? මම මේ කැලේ ගලෙව්වා මේ වස්තුව ඉස්සරහට ඇදෙන්නේ මෙන්න මේ t කියන බලයෙන් විතරයි. එහෙනම් මම මේකට f සමානයි ma යෙදුවොත් මේ දිශාවට මෙයාගේ එකම බලය t සමානයි m ගියාගේ 8යි කිලෝග්‍රෑම් මේ කැලේ විතරයි ඉන්නේ මම දැම්මේ. එහෙනම් මෙයාගේ 8යි a ගියාගේ අපි ගණනය කරා කීයද? 25යි. a ගියාගේ අපි ගණනය කරා කීයද? 25යි. a ගියාගේ 25යි. එහෙනම් t සමානයි කීයද වෙන්නේ? 200යි නිව්ටන්. දැන් මේ ක්‍රම දෙකෙන් කොහොම කරත් අපිට ලැබෙන්නේ එකම පිළිතුරම තමයි. දැන් මම මීළඟ කොටසින් දරුවනේ මේක තනි වස්තුවක් විදිහට අරගෙන ඒ වගේම කෑලි දෙකකට කඩලා අරගෙනත් කොහොමද ගැටලු විසඳන්නේ කියන එක කතා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපිට ඊළඟ කොටසේදී මම ඔබට තෙරපුමක් ලැබුණොත් කොහොමද ගැටලුවක් විසඳන්න කියන එකත් සාකච්ඡා කරනවා. අපි එහෙනම් ඊළඟ කොටසෙන් හමු වෙමු.